Good evening, children. Okay, so we are going to start with a grammar lesson. The grammar lesson එකකින් පටන් ගන්න යන්නේ prefixes. Prefixes ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. Right? වඩාත් වැදගත් මාතෘකාවක්. Question paper එකේ අනිවාර්යෙන් එන මාතෘකාවක් prefixes. අපි prefixes and suffixes කියලා තමයි කියන්නේ. Prefixes අපි prefix එකක් කියලා කියන්නේ දැන් word එකක් ගත්තාම මොකක් හරි වචනයක් ගත්තම ඒකේ මුලට එකතු කරන එකකට අපි කොටසකට කියනවා prefix එකක් කියලා. It's a prefix. suffix එකක් කියලා කියන්නේ මොකක් හරි වචනයක් ගත්තොත් ඒ වචනේ අගට එකතු කරන කොටසකට අපි කියනවා suffix එකක් කියලා. Now here මෙතන අපි example එකක් විදිහට ගත්තොත් ඔයාලට පේනවා මම ඉස්සෙල්ලා suffix ගැන කතා කරන්න. I will talk about suffixes. age කියන suffix එක ගත්තොත් ඒකෙන් අපි අදහස් කරන්නේ මොකක් හරි result එකක්. meaning එක වෙන්නේ result. ඒ කියන්නේ මේ ප්‍රතිඵලයක් මොකක් හරි ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයක්. දැන් මෙතන තියෙන example එක wreck කියන වචනේට අපි age කියන suffix එක යොදලා තියෙනවා. wreckage. Next one uns කියන එක an action or state. මොකක් හරි තත්ත්වයක් ගැන. දැන් important කියන්නේ වැදගත්. importance කිව්වහම වැදගත්කම වෙනවා. එතකොට important කියන එකට ANSE කියන එක එකතු කරලා තේරුම හැම්පිටින්ම වෙනස් කරලා තියෙනවා. වැදගත් කියන එක වැදගත්කම කියන මොකක් හරි තත්ත්වයක්. ස්වභාවයක්. භාවයක් ගැන තමයි ANSE එක આવොත් අපි විස්තර කරන්නේ. intelligent කියන්නේ බුද්ධිමත්. intelligence කියුවොත් බුද්ධිය, බුද්ධිමත් භාවය කියන like that. ඒකට සාමාන්‍යයෙන් prefix එකකින් හෝ suffix එකකින් වෙන්නේ වචනයක අර්ථය වෙනස් වෙනවා. The meaning changes. ඒරුම වෙනස් වෙනවා. දැන් බලන්න ඊළඟ එකේ තියෙනවා earned. earn කියන එකෙන් ගොඩක් වෙලාවට person පුද්ගලයෙකු තමයි නිර්මාණය වෙන්නේ මේ වචනේ දැම්ම. assist කියන එකට earn දැම්මම assistant උනා. reception කියන එකට receptionist ආවම පුද්ගලයෙක්. attendance කියන්නේ පැමිණීම වගේ නේ. attendant කිව්වම පුද්ගලයෙක්. අන්න ඒ වගේ ANT වලින් හැදෙන්නේ පුද්ගලයෙක්. Next one මේ ඔක්කොම වචන වල අගට එන්නේ එකයි suffix කියලා කියන්නේ. આવොත් ඒත් එන්නේ ගොඩක් වෙලාවට කවුරු හරි person කෙනෙක්. referee, employee, සේවකයාට කියනවා අපි employee කියලා. Next one uns, an action or states. ANCE එකනොයි ENCE එකනොයි දෙකෙන්ම කියන්නේ මොකක් හරි noun එකක් තමයි මේකෙන් ගොඩාක් දුරට හැදෙන්නේ. differ කියන්නේ වෙනස් වෙනවා. difference කියන්නේ වෙනස. important කියන්නේ වැදගත්. importance කිව්වම වැදගත්කම. එතකොට කම, බව, ස්වභාවය අන්න එහෙම තමයි ANCE ENCE වලින් හැදෙන්නේ. ඊළඟ person ආයෙත් එනවා ER OR ආවොත් එතනින් අපිට ඒ වචනේ පුද්ගලයෙක් බවට හරවන්න පුළුවන්. teacher, doctor, farmer, lawyer. ඒ හැම එකකම කලින් වචනේ තේරුමක් තියෙනවා. law කියන්නේ නීතිය, lawyer කිව්වොත් නීතිඥයා. farm කියන්නේ ගොවිතැන් කරනවා, farmer කිව්වොත් ගොවියා. ඒකට පුද්ගලයෙක් තමයි නිර්මාණය වෙන්නේ අපි වචනයක ER OR EE කියන වචන suffixes එකතු කරනවා.
Yeah, suffixes කියන්නේ ළමයි වචන වල අන්තිමට එන හින්දා, right? That's why we call them suffixes. ඊළඟට ERY තියෙනවා a type or place of work. රැකියාවක් කරන ස්ථානයක් හෝ රැකියා ස්වභාවයක් ගැන තමයි විස්තර කරන්නේ ERY આવුත්. එතකොට bake කියන එකට ERY එකතු කළාම bakery. pot කියන එකට ERY එකතු කළාම pottery. වලන් නිෂ්පාදන කර්මාන්තයට අපි කියනවා pottery කියලා. bakery. ඒ වගේ. ESS කියන්නේ makes a feminine form. ඕනම noun එකක ස්ත්‍රී පාර්ශවය ගැන සඳහන් කරන ඒ කියන්නේ ස්ත්‍රී පදේ තමයි ESS එකෙන් එන්නේ feminine noun. දැන් waiter කියන්නේ ඒකේ feminine එක තමයි ස්ත්‍රී එක තමයි female එක waitress. host කියන එකේ feminine එක එනවා hostess. එයා hostess. steward, stewardess. Next one full. Full කිව්වත් අපිට කොහොමද වචනෙම තේරෙනවනේ. පිරීලා සම්පූර්ණ කියන අදහස එන්නේ. full කියන්නේ පිරීලා සම්පූර්ණ. එහෙනම් spoonful, beautiful. enjoy කියන careful, wonderful. පිරුණු බව. ඊට ing එක මේකත් හරිම වැදගත්. ing එකෙන් කියන්නේ an action or result. මොකක් හරි action එකක් result එකක් action එකක් තමයි ගොඩක් වෙලාවට අපි ing දැම්මොත් එන්නේ. painting පාට කිරීම. teaching ඉගැන්වීම. drawing ඇඳීම. nouns තමයි එන්නේ ගොඩක් වෙලාවට ing ආව. ion આવොත් අපි ෂන් කියන එක තමයි අන්තිමට එන්නේ ෂන් කියලා එන්නේ TION එහෙම නැත්නම් SION ඔය දෙකෙන් තමයි එන්නේ a process එකක් මොකක් හරි ක්‍රියාවලියක් ඒ වගේ දෙයක් decoration අන්නේ සැරසිලි කියන එක decoration හරි ප්‍රතිඵලයක් ගැනත් අපිට කියන්න පුළුවන් TION නම් organization සංවිධානය decoration right එතකොට අපි ඔය කතා කළේ suffixes ගැන වචනයක අගට එන suffixes වලින් කොහොමද ඒ word එකේ meaning එක අපි change කරන්නේ කියලා how to change the meaning by a suffix ඊළඟට අපි බලමු affixes වලින් කොහොමද වචනයක තේරුමක් වෙනස් වෙන්නේ කියලා. Yes. එතන තියෙනවා affixes. prefixes. ඒ කියන්නේ වචනයක මුලට එනවා. pre කියන්නේ මුලටනේ. අපිට ඒකෙන්ම තේරෙනවා මුලට තමයි එන්නේ කියලා. prefixes. Now here anti කියන්නේ විරුද්ධයි. antifreeze. ඒ කියන්නේ මිදෙන්නේ නැහැ. freeze වෙන්නේ නැහැ. කියන එක antifreeze. anti dandruff කියලා අපි කියනවා. හිස් හොරි මර්ධනය, හිස් හොරි නාශක anti dandruff. antibacteria බැක්ටීරියා වලට විරුද්ධ ප්‍රතිවිරුද්ධ. ඒතර ඇන්ටි කියලා આવොත් විරුද්ධ කියන එක තමයි මේ වචනේ අර්ථයත් එක්ක විරුද්ධ කියන අර්ථය එකතු වෙලා තමයි එන්නේ. ඊළඟට D කියන්නේ ඒත් විරුද්ධ කියන එක decode. මෙතන ඇන්ටි කියන්නේ ළමයි මේ විරුද්ධව ක්‍රියා කරනවා කියන එක ගොඩක් වෙලාවට D කියන්නේ විරුද්ධ අර්ථය කියන එක. decompose, decode අන්නේ dis කියන්නේ opposite විරුද්ධ අර්ථය disconnect connect වෙනවා disconnect වෙනවා අන්නේ m කියලා આવොත්
හේතුවක් වෙනවා කියලා කියන්නේ cause to, embrace, emphasis, encode ඒ දෙක එච්චරම අපිට භාවිතා වෙන්නේ නැහැ. for කියන එක આવොත් පෙර කියන එක forecast, foresight, forecast කියන්නේ දැන් අපි කියනවා weather forecast. පෙර දැනුම් දීමක්, පෙර නිවේදනය කිරීමක්. කාලගුණ වාර්තාව weather forecast. foresight පෙර දර්ශන. in එච්චර භාවිතා වෙන්නේ im කියන එකෙන් එන්නේ im කියන එක im කියන prefix එකත් විරුද්ධ අර්ථය දෙන්නේ imbalance, balance, imbalance. balance කියන්නේ සමබරයි, imbalance කියන්නේ සමබර නැහැ. im කියන එකත් විරුද්ධ අර්ථය. inter කියලා આવොත් අතර, international ජාතීන් අතර, ජාත්‍යන්තර, interact. inter කියලා කියන්නේ inter college, college අතර, inter house. අපි කියන්නේ මේ inter house sport meet කියලා නිවාසාන්තර ක්‍රීඩා තරඟ. ඒතර අන්න ඒ වගේ inter කියන්නේ අතර. mid කියන්නේ මැද, ඒක සාමාන්‍යයෙන් අපි දන්නවා. miss කියන්නේ වැරදවා, misunderstand වරදවා වටහා ගැනීම. none කියන්නේ නැහැ. nonsense කිසිම sense එකක් නැහැ, කිසිම තේරුමක් නැති දේවල්. nonsense. none exist පවතින්නේ නැහැ, none exist. okay, so that is the idea. If you can please write this මම ඔයාලට වෙලාව දෙන්නම් පුතේ මේක ලියා ගන්න මේ තියෙන විදිහටම. write this note in your grammar books. You can first write the prefixes, after that you can write the suffixes. Yes, you can write it. You can underline the suffixes here. You can underline the suffixes.
හරි මම පොඩි වීඩියෝ එකක් මෙතන ප්ලේ කරන්න ඔයාලා චුට්ටක් බලා ගන්න. You can see it and get an idea, right? හරි මේකෙනුත් අපි idea එකක් ගමු. prefixes මෙතන prefixes තමයි පොඩි එන්නේ. Anti, against. Antisocial. අවශ්‍යව තියෙනවා නම් ලියා ගන්න. Anti-gravity. Antibiotic. anti කියලා කිව්වේ අපි ප්‍රතිවිරුද්ධයි කියන එක. antisocial සමාජ විරෝධී, anti gravity ගුරුත්වාකර්ෂණ කියන්නේ ගුරුත්වාකර්ෂණයක් නැහැ anti gravity, antibiotic කියන්නේ ප්‍රතිජීවක කියන එක. antibiotic. Antidepressant. Antifreeze. ඔයාලට අවශ්‍යව තියෙනවා නම් ලියන්න. Dis. dis කියන prefix එක. Opposite of. ඒ කියන්නේ විරුද්ධාර්ථය. Dislike. Dishonest. Distant. Disagree. Disappear. dislike කිව්වොත් අකමැති කියන එක. dishonest අවංක නැහැ වංකයි. disagree එකඟ වෙන්නේ නැහැ. disappear නොපෙනී යනවා. එතකොට dis කියන එක මුලට આવොත් it is also the opposite meaning විරුද්ධාර්ථය තමයි තියෙන්නේ. In. Not. in කිව්වොත් නැහැ කියන අදහස. Incorrect. Inaccurate. Inadequate. Inability. ඔව් in කිව්වොත් නැත යන අර්ථය. එතකොට incorrect නිවැරදි නැහැ. වැරදි කියන එක incorrect. inaccurate ඒ කියන්නේ වැරදි. නිවැරදි නැහැ. adequate inadequate ප්‍රමාණවත් නැහැ. inability කියන්නේ නොහැකියාව. හැකියාවක් නැහැ. එතකොට in කියන එක මුලට ආවත් in im both ඔය දෙකෙන්ම නැහැ කියන අදහස තමයි කියන්නේ විරුද්ධාර්ථය තමයි අපි ගන්න. විරුද්ධාර්ථය. Incomplete. Co. With. co කියන එකෙන් අදහස් වෙන්නේ with කියලා අපි අදහස් Co-worker. එකට වැඩ කරන එක්කෙනාට කියනවා Co-pilot. co-worker කියලා. Cooperation. cooperation ඒ විදිහට එන්නේ. extra කිව්වොත් අපි දන්නවනේ Extracurricular. අමතර කියන එක. Mistake. මිස් කියන්නේ වරදවා වටහා ගන්නවා Misunderstand. කියන එක. none කිව්වොත් ඒත් අපි කියන්නේ නැහැ කියන අදහස. නැතුව without. ඒක මම කලින් එකේ පැහැදිලි කළා අපි කතා කළා ඒ ගැන. sub කියන්නේ උප කියන එක. un කියන්නේත් නැහැ. un කියන්නේ නැහැ කියන එක. ඒතර ගොඩක් තියෙනවා මම ටිකයි පුතේ ඔයාලට විස්තර කරන්නේ. re කියන්නේ ඔයගොල්ලෝ දන්නවා නැවත return, rediscover, recall. නැවත කියන අදහස re කියලා આવොත් වචනයකට නැවත කියන අදහස තමයි එන්නේ. underwater ජලය යට කියන අදහස.
micro කිව්වොත් කුඩා microscope ඒ වගේ semi කියන්නේ භාගයයි කියන එක half අපි කියන semi final කියන්නේ අවසාන වටේට අර්ධ අවසාන කියන එක semi final semi circle අඩකවය කියන අදහස right එහෙනම් අපි බලමු ඇක්ටිවිටි එක කියන hyper කියන්නේ ඕනාට වඩා කියන එක over කියන එක hyper active කියන්නේ ඕනාට වඩා ක්‍රියාශීලී ළමයි hyper active අනිත් කියන්නේ අධික්‍රියාකාරී hyper over කියන අදහස තමයි අපි කිව්වොත් right ඔය ටික තමයි prefix වල කියන්න තියෙන්නේ we will go to prefix activity අපි නම් prefix exercise එකක් කරමු you can write it in your writing book yes here you have given the prefixes අපිට මේ දීලා තියෙන වචන වලට ওই prefix එක add කරන්න තියෙන්නේ මම ඉස්සෙල්ලාම කියන්නම් prefix ටිකේ තේරුම මොනවාද කියලා අපි කතා නොකරපු ඒවා තියෙනවා නම් මෙතන තියෙන්නේ d කියොත් මම කියවා විරුද්ධාර්ථය x කියන්නේ අමතර එහෙම නැත්නම් කලින් sorry x කියන්නේ කලින් පෙර කියන එක x im විරුද්ධාර්ථය im in දෙකෙන්ම අපි කතා කරන්නේ විරුද්ධාර්ථය then miss කියලා කිව්වොත් වරදවා misunderstand misuse වරදවා භාවිතා කරනවා none කියන්නේ නැහැ pre පෙර pre school පෙර පාසල re කියන්නේ නැවත un විරුද්ධාර්ථය un කියලා අපි කියනවා undo කියන්නේ සරලම උදාහරණය do කියන්නේ කරනවා undo කියන්නේ කරන්නේ නැහැ ඒක කරපු එක නැති කරනවා undo dis කියන්නේ විරුද්ධාර්ථය dislike like dislike කැමති අකමැති ill කියන්නේ වරදවා විරෝධී කියන අදහස ill හරි with කිව්වොත් සමග right you can write now there are some words you have to use the correct prefix හරි prefix එක කියන්න තියෙන්නේ මේවට Suffixes in English. IOUS or OUS. Characterized by. Pious. Jealous. Oh. අපිට එතන තියෙන සෆික්ස් එකක් තමයි IOUS එහෙම නැත්නම් OUS ඒකෙන් අපිට අදහස් වෙන්න පුතේ characterized මොකක් හරි අපි කියන්නේ පුද්ගලයෙක්ගේ ගති ස්වභාවයක් තමයි ඒකෙන් අදහස් වෙන්නේ දැන් මෙතන jealous කියලා කියනවා අපි ඊර්ෂ්‍යා සහගතයි නේ ඊර්ෂ්‍යාව තියෙනවා කියන එකට අපි කියනවා jealous a jealous girl ඊර්ෂ්‍යාව තියෙන ඊර්ෂ්‍යාකාර girl jealous girl ඊළඟට religious ආගමට බරයි ආගමිකයි religious මොකක් හරි පුද්ගලයාගේ character එකක් කියන්නේ ගති ස්වභාවයක් තමයි IOUS OUS කියන suffix එක ආවොත් අදහස් වෙන්නේ ridiculous කියලා අපි කියනවා ridiculous කියන්නේ හරිම හාස්‍යජනකයි උපහාසාත්මකයි ridiculous so this is the suffix මේක suffix එක
ඔව් age කියන process age කියන suffix එක આવොත් කියන්නේ මොකක් හරි ක්‍රියාවලියක් කියන අදහස. drainage කාණු පද්ධතියකට අපි කියනවා drainage කියලා. orphanage අනාථාගාරය, marriage විවාහය අන්න ඒ වගේ. මොකක් හරි process ක්‍රියාවලියක් භාවයක් action එකකට තමයි අපි age කියන එක උතන භාවිතා වෙන්නේ. ඒ වචන මතක තියාගන්න drainage, orphanage, marriage, salvage ඒ වගේ. If you want you can write යාගත්තත් කමක් නැහැ. වැඩි වෙලාවක් යන්නේ නැහැ නේ ඔය ටික ලියාගන්න. කියලා බලන්න මොනවද එන්නේ කියලා fictional ප්‍රබන්ධ වලට අයත් religional ආගමට අයත් musical සංගීතයට අයත් accidental හදිසි කියන එක accidental logical තර්කානුකූල එතකොට අයත් කියන අදහස් තමයි ගොඩක් වෙලාවට එහෙම නැත්නම් al වචනයකට දාවොත් suffix එක විදිහට අපි ගන්නෙ. Next time. Vice එකේ තරම් භාවිතා වෙන්නේ. It's not මන්ට් තත්වයක් ගැන enchantment ආකර්ෂණය argument තර්කය achievement ජයග්‍රහණය යම් කිසි තත්වයක් කියන්නේ ස්වභාවයක් මොකක් හරි situation එකක් ගැන කියන්නේ කියන්නේ enchantment argument achieve කියන්නේ ජයග්‍රහණය කරනවා achievement කිව්වොත් ජයග්‍රහණය nouns හැදෙන්නේ ඔක්කොම ment කියන එකෙන් noun එකක් හැදෙන්නේ encouragement ධෛර්යය excitement තැතිගැන්ම ඔක්කොම nouns හැදෙන්නේ
Okay. Next one. Ness. Ness කියන්නේ ස්වභාවය කියන එක. Ness ස්වභාවය. Heaviness. බර ගොඩක් බර බව. Highness උසස් බව. Sickness අසනීප බව. එහෙම නැත්නම් අසනීපය. Rudeness දරුණු බව. Happiness සතුටු බව. එහෙම නැත්නම් අපි කියනවා සතුට. එතකොට ness આવොත් භාවයක් ගැන තමයි අපි අදහස් කරන්නේ. ස්වභාවයක්. තත්ත්වයක්. Sickness, highness, tat භව, heaviness භාවය කියන එක. සත්පකරි තත්ත්වයක්, භාවයක්. ඒවත් nouns තමයි ness එකනොත් හැදෙන්නේ. all are nouns creating with ness. ship කියලා කිව්වොත් friendship මිතුරුදම තත්ත්වයක් මොකක් හරි internship citizenship පුරවැසි භව membership සමාජිකත්වය එතකොට ඒක තමයි ship කියන්නේ ඔන්න ඔය වගේ වචන වලට තමයි ගොඩක් වෙලාවට shipmanship වෙන්නේ friendship hardship internship citizenship membership member කියන්නේ සමාජිකය සමාජිකත්වය ලැබෙනවා සමාජිකයෙක් වෙනවා එතකොට membership එක සමාජිකත්වය citizen කියන්නේ පුරවැසියා පුරවැසි භාවය ලැබුණාට පස්සේ ඒක පුරවැසි භාවයට අපි කියනවා citizenship කියලා. යාළුවා friend නම් ඒ යාළුකමට අපි කියනවා friendship. So that is ship. ship කියන්නේ අන්න ඒක තමයි. I hope you are writing. පුතේ මේවා ලියා ගන්න. These are very important. Commonly used නිතර භාවිතා වෙන වචන අතර තියෙන්නේ. ෂන් කතා කළා TION
SION ෂන් වලින් කොහොමද එන්නේ කියලා තත්වය මොකක් හරි එහෙම එකක් තමයි කිව්වේනේ promotion position affection ambition එතකොට ෂන් කියන්නේ තත්වය nouns these are all nouns මේ ඔක්කොම nouns විදිහට අපි ගන්නෙ verbs adjective මුකුත් නෙමෙයි nouns ගොඩක් වෙලාවට suffix මේ prefix වලින් හැදෙන්නේ verbs prefix වලින් ගොඩක් වෙලාවට අපිට එන්නේ verbs තමයි nouns හැදෙනවා අඩුයි prefix එකකින් suffix එකකින් හැදෙන්නේ noun and adjective adverbs ඔක්කොම හැදෙන්නේ suffix එකෙන් full ඉතාමත්ම භාවිතා වෙනවා it is very commonly used handful පිරීලා තියෙනවා කියන දවස් අපි කතා කළා කලින් playful hopeful බලාපොරොත්තු සහිත hopeful skillful දක්ෂතා පිරි skillful thankful ස්තුතිවන්ත thankful ඒක තමයි අපිට full එකෙන් හදා ගන්න පුළුවන් full full කියන්නේ පිරුණු සම්පූර්ණ කියන අදහස භාවිතා වෙන්නේ නැහැ මේක වෙන්නේ නැත්තේ less කියලා આવොත් without කියන අදහස නැහැ කියන අදහස ඒකත් අපිට ගොඩක් වෙලාවට භාවිතා වෙනවා less කියන්නේ නැහැ meaningless අර්ථයක් නැහැ hopeless බලාපොරොත්තු නැහැ homeless නිවසක් නැහැ නැහැ කියන අදහස තමයි උතන less කියන එකෙන් රහිත කියන අදහස. full කියන්නේ සහිත, less කියන්නේ රහිත. spotless පැල්ලම් රහිත.
හරි එහෙනම් ওই ටික තමයි අපිට තියෙන්නේ ly එකක් ලියාගමු ly එකෙන් කියන්නේ adverb එකක් තමයි ly එකෙන් හැදෙන්නේ අපිට ඒ කියන්නේ ක්‍රියාවක් කරන විදිහ තමයි අපි ly suffix එකෙන් විස්තර කරන්නේ softly කියන්නේ මෘදුව slowly hemming happily එතකොට යම්කිසි ක්‍රියාවක් කරන විදිහ තමයි ඒ කියන්නේ සරලවම කිව්වොත් adverb එකක් තමයි මේ ly එකෙන් අපි විස්තර කරන්නේ ly આવොත් එතන තියෙන්නේ adverb එක ඔය දැන් ඔයාලට suffix prefixes කියන්න ඕනේ ඔක්කොම ටික කියලා තියෙන්නේ right ඔයාලට තියෙන්නේ පාඩම් කරගන්න note එක ඔයින් එහාට කියන්න දෙයක් නැහැ මේ affixes කියන suffixes prefixes ඔක්කොම ටික උතන තියෙනවා දැන් මේ වීඩියෝ එකේ කතා කළා අතන note එකේ මගේ අරිචා ටිකක් ඇති වෙනකොට මේ වීඩියෝ එකේ ඔක්කොම ටික තියෙනවා prefixes ටිකයි මේ suffixes ටිකයි everything is there words කියලා આવොත් direction එකක් එන්නේ මොකක් හරි දිශාවක් ගැන අදහස් වෙන්නේ words කියන එකෙන් towards ඉදිරියට afterwards පසුපසට backwards පසුපසට inwards කියන්නේ ඇතුළට outwards පිටතට එතකොට words කියලා આવොත් යම්කිසි direction එකක් දිශාවක් ඒ දෙසට කියන අදහස තමයි අපි words කියන එකෙන් එන්නේ forward ඉදිරියට toward ඉදිරියට back after කියන්නේ පසුපසට in ඇතුළට out පිටට දිශාව direction එක තමයි අපි word නැත්නම් words වලින් අදහස් කරන්නේ ලියනවා නේද ඔයගොල්ලෝ are you writing යාගන්න පුතේ මෙයා හරි වටිනවා වැදගත් note එක this is very important ඊට පාඩම් කරගන්න ඕගොල්ලෝ Okay, then we are going to suffix activity, suffix exercise. Then suffix exercise එකක් කරමු. Yes, here you have to මෙතන තියෙන පුතේ ඔයාලට word එක දීලා තියෙනවා. You have given the word, so you have to use the correct suffix. නිවැරදි suffix එක ඔයගොල්ලෝ තෝරලා ලියන්න ඕනේ word එකත් එක්ක. දැන් power නම් අපිට ගන්න පුළුවන් powerful නේ. So here you have to write ඔයාලා මෙතන ලියන්න ඕනේ powerful කියලා. අන්න ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ. Right. Now we are discussing about suffixes. Suffixes can I may අපි කතා කරන්නේ. Yes. Powerful. Childhood. ළමා කාලයට අපි කියනවා childhood කියලා. Childhood. Education, අධ්‍යාපනය. Education. Comfortable, සැප පහසු. සැප පහසුකම් සහිත. Comfortable.
friendship. friendship කියන්නේ අපි කියවනේ මිතුරුදම friendship. employment. employee කියලාත් කිව්වා. එතන employment කියන්නේ රැකියාව. employment. music, musician. එතකොට මෙතන C තියෙන නිසා අපි double C ලියන්නේ නැහැ. එක C එකක් අයින් වෙනවා එතන. accidental. හදිසියේ සිදු වුණ දෙයක් accidental. describe, description. මෙතන description එනකොට be කියන අකුරු දෙකම අයින් වෙනවා උතනින්. be remove be කියන එක අපි replace කරනවා. ඒ වෙනුවට අපි ලියනවා p අකුර. p ලියලා තමයි මේ tion ලියන්නේ right. එතනට p එන්න ඕනේ. be තියෙන තැනට ඔයාලා p ලියන්න ඕනේ right. description. next one harmful හානිකර හානි සහිත harmful. manage, management. කළමනාකරණයට අපි කියනවා management. management. next one freeze, freezing. මිදීම freezing. next one origin, original. කදන්නානේ original. produce, production කියන්නේ production වෙන්න ඕනේ. එහෙනම් අපිට tion ලියනකොට මෙතන e අකුර we remove e අකුර විතරක් අයින් කරලා tion ලියනවා. we omit the e අකුර අයින් වෙනවා. discover, discovery. අනාවරණය discovery. develop, development. සංවර්ධනය අපි කියනවා development කියලා. develop කියන්නේ සංවර්ධනය දියුණු කරනවා. development කිව්වොත් ඒ දියුණුවට අපි එහෙම කියනවා. general, general අපිට කියන්න පුළුවන් generalize, generalism. generalism. Yes, we can say generalism. පොදු භාවයට පත් කිරීම generalism. self, selfish. ආත්මාර්ථකාමී බව අපි කියනවා selfish කියලා. elect, election. එතන t අකුර අපි අයින් කරනවා. we remove t ඉවත් කරලා t අකුර අයින් කරලා sion ලියන්නේ. election කියලා අපි කියන්නේ මැතිවරණය. ඡන්දයට අපි කියනවා election කියලා. class, classify. class කියන්නේ සාමාන්‍යයෙන් පන්තිය කියන එකනේ වර්ගයක් මොකක් කරන්නේ. classify කියන්නේ අපි වර්ග කරනවා. පන්ති වලට වෙන් කරනවා. classify. fy આવොත් එතන verb එකක් හැදෙන්නේ. fy කියන suffix එකකින් verb එකක් හැදෙන්නේ. ignore, ignorance. නොසලකා හැරීමට අපි කියනවා ignorance කියලා.
So these are the suffixes. එහෙනම් මේ ටික තමයි අපිට අද කතා කරන්න තියෙන suffixes ටික. පුතේ ඔය note එක හොඳට බලා ගන්න. You study the note at home. ඒකේ ඉනෝග්‍රන්ට් කියන්නේ එකේ තේරුම පොඩ්ඩක් අන්තිමම එක Yes පුතික. ඉනෝග්‍රන්ට්ස් කියන එකේ තේරුම ignorance කියන්නේ නොසලකා හැරීම. Ignorance. එතන T අකුර අයින් වෙන්න ඕනේ. You have to remove E and A in C. Yes, Mama, I will send you some homeworks regarding these suffixes and prefixes. Homework you can do it. Homework in group group ගන්න පුළුවන්. Right. එහෙනම් අපි යමු බලන්න අද essay topic එකට. our essay topic ඔයාලට essay topic එකක් practice කරන්න වෙනවා because there are 2 essays in your exam paper. ඔයාලගේ term test papers වලට උනත් O level paper එකට essays දෙකක් එනවානේ. පොඩි එකක් එනවා 50 to 60 word අනිත් එක 200 words. එතකොට ඔයාලව essays දෙක අනිවාර්යෙන් practice කරන්න ඕනේ. අපි targeted essays තමයි කතා කරන්නේ. ඒ එන essays target කරලා ඒවට ඉලක්ක essays තමයි අපි කතා කරන්නේ. right. අපි බලමු අද මොකක්ද තියෙන්නේ කියලා. Yes, this is the essay. Rainy day. Rainy day එකක් ගැන තියෙන්නේ. It is somewhat easy. Lazy වගේ තියෙන ඔය වගේම එනවා ගොඩක් කෙනාට වගේ papers වලට lazy වගේ පෙවුනට ළමයින්ට ලියා ගන්න බෑ මේ අනිවැරදි. Right. බලමු අපි මේකෙන් මොකක්ද කියන්නේ කියලා. I will send this to you. මේක ඔයාලට එවනවා පුතේ to the group. Then you can copy it down in your essay book. essay වලට වෙනම book එකක් තියාගන්න කියලා මම කිව්වා. අන්නේ book එකේ තමයි අපි මේව ලියන්න ඕනේ. මේක print out අරගෙන photocopy අරගෙන එහෙම කරන්න නම් එපා. You have to write. Right? photocopy එකක් ගත්තොත් ඔයගොල්ලෝ ලියන්නේ නැහනේ. photocopy එකක් අරගෙන හැබැයි ලියන්න. You have to copy it down in your writing book. photocopy අරන් තියාගන්න එපා ලියන්න. ලියුවම තමයි අපිට ලියනවත් එක්ක මතක හිටිනවා. එහෙම දෙයක් තියෙනවා. Right? තමන්ගේ hand writing වලින් ලියපු දෙයක් පාඩම් කරනවම ඒක මතක හිටින මේ සම්භාවිතාව වැඩි. So you have to write. ලියලා පාඩම් කරගන්න. Right. Rain is both a blessing and a curse. වැස්ස කියන්නේ අපිට blessing ආශිර්වාදයක් ඒ වගේම වෙලාවකට කරදරයක් curse එකක්. Sometimes we like rains. සමහර ලාට අපි වැස්සට කැමති but sometimes we do not like them. සමහර ලාට අපි කැමති නැහැ. දැන් අපි මේ rainy day එක විස්තර කරන්න පොඩි පසුබිමක් හදා ගන්නවා. Last week I went to my uncle's house in Green Park. මම ගිය සතියේ මගේ අංකල්ගේ ගෙදර ගියා. There was no wind. සුළඟක් තිබුණේ නැහැ. It was a pleasant day. හොඳ ප්‍රසන්න දවසක්. අවුව පායලා තිබ්බ සාමාන්‍ය ප්‍රසන්න දවසක්. It was not very hot. හැබැයි එච්චර රස්නයක් තිබුණේ නැහැ. Not very hot. All of a sudden එකපාරටම all of a sudden කියන්නේ එකපාරටම it became dark. කළවල වුණා. Clouds appeared in the sky. බලාකුළු අහසේ පේන්න ගත්තා. As I got into the bus, මම බස් එකට නගිනකොට as I got into the bus, it started raining. වහින්න පටන් ගත්තා. It was a very heavy downpour. Downpour එකක් කියන්නේ තද අපි කියන්නේ මොර සූරන වැස්සක් කියලා. අන්න එහෙම එකක්. It was a very heavy downpour. Soon the roads were flooded. Soon කියන්නේ වැඩි වෙලාවක් ගියේ නැහැ. ඉක්මනටම පාරවලුත් යට වෙලා ගියා. Traffic came to a standstill. Traffic කියන්නේ මෙතන වාහන. වාහනත් එකතැන නතර වුණා. Standstill කියන්නේ එකතැන නතර වෙලා තියෙන්නේ. Standstill.
I got from the bus. I got down from the bus. මම බස් එකෙන් බැස්සා. I got down from the bus. Soon I was fully drenched. ටික වෙලාවක් යද්දි මාව පෙඟිලා. Fully drenched. Drenched කියන්නේ පෙඟිලා, තෙමිලා. තෙත බාරිත වෙලා. There was water everywhere. හැමතැනම වතුර. It started entering the low-lying shops. දැන් වතුර හැමතැනම නිසා අපි දැකලා තියෙනවා වැස්ස දවස්වලට ටිකක් තදින් වහිනකොට අර මේ පහත් මට්ටමේ තියෙන shops ආපු පොඩි කඩ වගේ ඒවට වතුර ඇතුල් වෙනවා. වතුර පොඩක් දානවා වතුර. අන්න ඒක තමයි කියන්නේ it started entering the low-lying shops. Benches and chairs began to float in the water. Bangku, putu, benches and chairs began to float in the water. වතුරේ ආවෙන්න පටන් ගත්තා. Began to float. The people started running to protect themselves. වහිනකොට මිනිස්සු දුවනවානේ. එහෙම දුවනවා වැස්සෙන් බේරෙන්න. The people started running. දුවන්න පටන් ගත්තා to protect themselves. ඔවුන් ආරක්ෂා කරගන්න from the rain. වැස්සේ. The people inside the buses too got wet. Buses ඇතුලේ ඉන්න මිනිස්සුත් තෙමිලා. People inside the buses too got wet. It rained continuously for 2 hours. පැය දෙකක් තිස්සේම වැස්සා. එක දිගටම පැය දෙකක් තිස්සේ වැස්සා. All activities came to a standstill. හැම වැඩක්ම එක තැන දැන් නතර වෙලා. All activities. ඔක්කොම වැඩ came to a standstill. එක තැන නතර වෙලා. The rain caused waterlogging everywhere. මේ වැස්ස හින්දා waterlogging කියන්නේ වතුර හිර වෙලා හැමතැනම. වතුර නැතර වෙලා තැන් තැන්වල. Rain caused waterlogging everywhere. No roads were damaged due to the heavy and continuous rain. හැබැයි පාරවල් මුකුත් නම් damage වෙලා තිබුණේ නැහැ. මේ heavy and මේ තද එක දිගට වැස්සට පාරවල් නම් මුකුත් damage වෙලා තිබුණේ නැහැ. කියලා තමයි කියන්නේ. Right? So this is the essay for you this week. You have to write this. Did you understand? Yes, teacher, very clear. Okay, thank you. Right. So you have to write this in your writing book and try to remember it. Okay. Right. Hari පුතේ එහෙනම් we are going to wind up the class. I will send you homework. Do the homework and we will meet next week. Okay. See you then. Good night.